නවීන ලෝකයේ විදුලි සන්දේ සහ වෛද්‍ය විද්‍යාව වැනි බොහෝ ශාස්ත්‍රවල ප්‍රකාශ තන්තු භාවිතා කරයි. පීවර දර්ශක තන්තුවක් ලෙසින් හැඳින්වෙන ප්‍රකාශ තන්තුවක හරස්කඩක් රූපේ පෙන්වා ඇත. මේ ප්‍රකාශ තන්තුවක හරස්කඩක් රූප සටහනේ පෙන්වලා තියෙන්නේ. මධ්‍ය ලෙසින් හැඳින්වෙන තන්තුවේ අභ්‍යන්තර කොටස වර්තනාංක 1.5ක් වන පාරදෘශ්‍ය ද්‍රව්‍යයකින් සාදා ඇති අතර ආවරණය ලෙසින් හැඳින්වෙන තන්තුවේ බාහිර ස්තරය මේ තියෙන්නේ ආවරණය වර්තනාංක 1.44ක් වන වෙනත් පාරදෘශ්‍ය ද්‍රව්‍යයකින් සාදා ඇත. හරිද? එතකොට මේ අරීය ස්තර දෙකක් හැටියට තමයි ඔය මධ්‍යයේ සහ ස්තරය නේද ආවරණය කියන කොටස් දෙක සකස් කරලා තියෙන්නේ. එතකොට මේ මධ්‍යය කියන හඳුන්වන කොටස වටේටම මේ ආවරණය කියන කොටස තියෙනවා. සාමාන්‍යයෙන් ආවරණය කියන කොටසේ වර්තනාංකය මධ්‍ය කොටසේ වර්තනාංකයට වඩා අඩු වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මේ සරල ප්‍රකාශ තන්තුව. හරිද? එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා. එක රූපයේ පෙන්වා ඇති ආකාරයට වාතයේ ගමන් ගන්නා ඒකවර්ණ ආලෝක කිරණයක් තීට පතන කෝණයක් සහිතව තන්තුවේ කෙළවරකට ඇතුළු වී මධ්‍යයට වර්ධනය වේ. ඉන්පසු මධ්‍ය ආවරණ අතුරු මුහුණතට කිරණය පතනය වන්නේ එම අතුරු මුහුණතට අනුරූප C අවදි කෝණයෙනි. මේ රූප සටහනේ දක්වලා තියෙනවා. මධ්‍ය කොටසට ඇතුළු වෙන ආලෝක කිරණයක්. ඒ ඇතුළු වන ආලෝක කිරණයේ පතන කෝණය තීටා. තීටා පතන කෝණයකින් පතනය වෙලා මධ්‍ය කොටසට මේ ආලෝක කිරණය ඇතුළු වෙනවා. මධ්‍ය කොටස තුලින් ගමන් කරලා ඊට පස්සේ ඒ ආලෝක කිරණය මේ මධ්‍ය ආවරණ අතුරු මුහුණත මේ තියෙන මධ්‍ය ආවරණ අතුරු මුහුණත කියන මධ්‍ය කොටස සහ ආවරණය කියන කොටස වෙන් කරන මුහුණත අපි කියනවා මධ්‍ය ආවරණ අතුරු මුහුණත කියලා. ඒ මධ්‍ය ආවරණ අතුරු මුහුණතට අවදි කෝණයෙන් යුතුව තමයි පතනය වෙන්නේ. කියන්නේ මධ්‍ය ආවරණ අතුරු මුහුණතට අදාළ අවදි කෝණය තමයි පතනය වෙන්නේ. එතන අවදි පරාවර්තනයට ලක් වෙනවා. මේ පරාවර්තනය මොකද වර්තනය කිරණයකුත් මෙතන තියෙනවා. ඒ කියන්නේ අතුරු මුහුණත දිගේ වර්තනය වෙන කිරණ එක. නමුත් මේ රූප සටහනේ ඒක දක්වලා නැහැ. පරාවර්තනය තමයි සටහන් කරලා තියෙන්නේ. අපි කියනවා ඒ අවස්ථාව අවදි පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ආසන්නම අවස්ථාව. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ආසන්නම අවස්ථාව. නැත්නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සංසිද්ධිය සිදුවීමට පටන් ගන්න අවස්ථාව කියලා මේක අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට බලන්න අහන ප්‍රශ්න සීහි අගේ ගන්නේ කරන්න. අවදි කෝණයේ අගේ. ඉතින් අපිට මේ C ගණනය කරන්න පුළුවන් C සමානයි sin inverse 1/n. 1/n වලින්. මෙතන n කියලා කියන්නේ විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍යයේ වර්තනාංකය. ඉතින් ඒක හොයන්න අපි මොකද්ද කරන්න ඕන? ගහනතර මාධ්‍යයේ වර්තනාංකයේ විරලතර මාධ්‍යයේ වර්තනාංකයෙන් බෙදන්න 1.5 1.44න් බෙදන්න. අපිට ලැබෙනවා විරලතර මාධ්‍යයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය වර්තනාංකය. මේ සූත්‍රය n කියලා කියන්නේ ඒක. එතකොට මේක අපි සුළු කරොත් එහෙම sin inverse 1.44 උඩට යනවා. 1.5 බිඳුව. හරි. එතකොට අපිට මේක උඩයි යටයි බෙදන්න පුළුවන් කීයද? 6න් බෙදුවොත් 144 බෙදීම 150 කියලා ගත්ත හැකි. ඒතකොට sin inverse 6න් බෙදුවොත් එහෙම 24 බෙදීම 25. 24 බෙදීම 25. ඒක ලියුව හැකි අපිට 0.96යි. 0.96යි. අපිට මේ ප්‍රශ්නේම දීලා තියෙනවා මේ 0.96 කියන අගේ එන්නේ 74ට. එහෙමනම් C සමානයි 74යි කියලා අපිට ගත්ත හැකියි. 0.96 එන්නේ 74ට. හරි.
එනයින් තීටාහි යගේ. දැන් අපිට මේ ඇසුරෙන් තීටාගේ යගේ හොයාගන්න පුළුවන්. මෙතන කෝණේ අංශක 90ක් නේ. මේ කෝණය ඒ කියන්නේ කිරණය මධ්‍ය කොටසට වර්ධනය වෙන කෝණය R කියලා ගත්තොත් මේ කෝණේ අංශක 90 නිසා R ධන C කීයක් වෙන්න ඕනද? අංශක 90ක් වෙන්න ඕන. R ධන C අංශක 90ක් වෙන්න ඕන. ඉතින් C හොයලා තියෙන නිසා C කියන්නේ අංශක 74යි. R ධන 74 අංශක 90යි. R සමානයි 90 අඩු කිරීම 74 අංශක 16යි. එමනම් R රගේ අංශක 16ක් කියලා එනවා. කිරණය මධ්‍ය කොටසට සිදු කරන වර්තනය සලකලා මෙන්න මේ මූණතේදී සිදුවන වර්තනය සලකලා අපි වර්තන නියම ලිව්වොත් තීටා හොයාගන්න පුළුවන්. R හොයාගත්ත නිසා තීටා හොයාගන්න පුළුවන්. එතකොට මධ්‍ය කොටසේ වර්තනාංකේ වාතයට සාපේක්ෂව මධ්‍ය කොටසේ වර්තනාංකේ n කියලා ගත්තොත් sin තීටා බෙදීම sin r සමාන වෙනවා n වලට. නමුත් ඉතින් ඒක 1.5යි. sin තීටා බෙදීම sin r කියන එක 1.5යි. sin තීටා sin r කියන්නේ sin 16 නේ. සමාන 1.5යි. sin තීටා සමානයි 1.5 ගුණ කිරීම sin 16 යගය. ඒත් අපිට මෙතන sin 16 යගය දීලා තියෙනවා 0.28යි. 0.28යි. සුළු කරන්න. 15 සරක්කට 120න් බිඳුව 12ක් ඉතුරුයි. 15 සරක් දෙක 30යි. 12යි 42යි. දශම ස්ථාන 3ක් තිබ්බහම 0.42යි. 0.42 කියලා එන්නේ අංශක 25ට. ඒ කියන්නේ තීටා අංශක 25යි. තීටා අංශක 25යි. විදිහට අපිට තීටාගේ හොයාගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කොටස. මධ්‍ය ආවරණ අතුරු මුහුණතෙන් පූර්ණාභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වී තන්තුව ඔස්සේ කිරණයේ සම්ප්‍රේෂණය වීම සඳහා තීටට තිබිය යුතු අගේ පරාසය සොයන්න. මධ්‍ය ආවරණ අතුරු මුහුණතෙන් පූර්ණාභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වී තන්තුව ඔස්සේ කිරණයේ සම්ප්‍රේෂණය වීම සඳහා තීටට තිබිය යුතු අගේ. මේ කිරණයේ තන්තුව දිගේ යන්න දිගටම යන්න නම් තීටට තිබිය යුතු අගේ පරාසය මොකද්ද කියලා යහන්නේ. දැන් ඔන්න අපි තීටා කියන විශේෂ කෝණයක් අපි මෙතන හොයාගත්ත අංශක 25යි කියලා. ඒ විශේෂ කෝණය තමයි මේ මූණතේදී අතුරු මූණතේදී අවදි පරාවර්තනයට බඳුන් වෙන තීටා කෝණය. අගේ හොයාගත්තා. මෙතනදී අවදි පරාවර්තනයට භාජනය වෙන්න නම් තීටට තියෙන්න ඕන කීයද කියලා හොයාගත්තා. 25යි. දැන් අපි බලමු තීටා මීට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? තීටා ඊට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ කියලා. දැන් තීටා හිතන්නකෝ අංශක 25ට වඩා වැඩි වුණා කියලා. තීටා අංශක 25ට වඩා වැඩි වුණොත් තීටා අගේ 25ට වඩා වැඩි වුණොත් r අගේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. r අගේ 16ට වඩා වැඩි වෙනවා. r අගේ 16ට වඩා වැඩි වුණොත් එහෙම r ධන c නේ 90. එතකොට c සමානයි 90 ඍණ r නේ. r අගේ වැඩි වුණොත් එහෙම c වලට මෙතන අගේ අඩු වෙනවනේ. අතන c කියන අගේ නම් අවදි කෝණය. නමුත් මෙන්න මේ කෝණය මෙතන මේ ස්ථානයේ පතන කෝණය i කියලා ගත්තොත් ඒ i අගේ අඩු වෙනවා. r අගේ වැඩි වුණොත් මේ ස්ථානයේ පතන කෝණය අඩු වෙනවා. එතන පතන කෝණය අඩු වෙච්චාම ඒක අවදි කෝණයට වඩා අඩු වුණාම පූර්ණාභ්‍යන්තර පරාවර්තන සංසිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම තීටා දැන් එහෙමනම් තීටා කියන එක 25ට වඩා වැඩි වුණොත් r 16ට වඩා වැඩි වුණොත් එහෙම මේ කෝණය අංශක 74ට නැත්නම් අවදි කෝණයට වඩා අඩු වෙනවා. එහෙම පූර්ණාභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි හොයාගත්ත තීටා 25ට වඩා වැඩි වුණොත් පූර්ණාභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ.
තීට 25ට වඩා වැඩි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ නැහැ. තීට 25 දී අවදි පරාවර්තනය වෙනවා. හැබැයි තීට 25ට වඩා අඩු වුණොත් එහෙමනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවා. තීට 25ට වඩා අඩු වුණොත් එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවා. හරිද? එතකොට තීට 25 ඉඳලා බිඳුව දක්වා ගන්න පුළුවන් ඉතින්. බිඳුවේ සිට 25 දක්වා. තීටගේ අගය බිඳුවේ සිට 25 දක්වා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවා. බිඳුව කියන එක අපි නොසලකා හරිමු මේක කියලා තියෙනවද නොසලකා හරි කියලා. බිඳුව ගත්තොත් එහෙම කෙලින්මනේ යන්නේ අක්ෂය දිගේ. නේද? ඔය අතරතුර පූර්ණ තීටගේ යගේ මේ අතරතුර පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සංසිද්ධිය වෙනවා. ඕනනම් අපිට හිතන්න පුළුවන් මේ අනිත් පැත්තට 25ක් ගියොත් එහෙම ඒත් වෙනෝනේ. එහෙනම් ඍණ 25 සහ ධන 25 අතර කියලා මේක ගන්නත් පුළුවන්. තීටගේ යගේ ඍණ 25 සිට ධන 25 දක්වා අතරතුර පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සංසිද්ධිය වෙනවා කියලා ගන්නත් පුළුවන්. හරිද? හොඳයි දැන් බලන්නකෝ හතරවෙනි කොටස විදුලි සංදේශ කටයුතු වලදී මෙවැනි තන්තු භාවිතා කිරීමේ වැදගත් වාසියක් ලියා දක්වන්න. විදුලි සංදේශ කටයුතු වලදී කියන්නේ මේ සංඥා ගෙන යාම පණිවිඩ ගෙන යාම සඳහා සංඥා ගෙන යාම සඳහා මෙවැනි තන්තු භාවිතා කිරීමේ වාසිය. ඒක තමයි ශක්තිය උත්සර්ජනය වෙන්නේ නැහැ. තන්තු ඔස්සේ සංඥාව ගෙන යනකොට ශක්තිය උත්සර්ජනය වෙන්නේ නැහැ. ඒ නිසා සංඥාව දුර්වල සංඥාවක් බවට පත් වෙන්නේ නැහැ. තව එකක් තමයි බාහිර චුම්බක ක්ෂේත්‍ර විද්‍යුත් ක්ෂේත්‍ර මගින් විකෘති වීමකට ලක් වෙන්නේ නැහැ. මොකද ආලෝක සංඥාවක්නේ. ඒ නිසා විකෘති වෙන්නේ නැහැ. ඊළඟට තවත් එකක් තමයි කලාප පළල වැඩි. ප්‍රකාශ තන්තු භාවිතා කිරීමේදී එකවර යැවිය හැකි සංඥා ප්‍රමාණය වැඩි. අපි කියන කලාප පළල කියලා. බෑන්ඩ්විඩ්ත් එක වැඩි. ඉතින් මේ වගේ වාසි ටිකක් තියෙනවා. පස්වෙනි කොටස. පහේක පරාවර්තනයේ ඔත්ත සංඛ්‍යාවක් සහ පරාවර්තන ඉරට්ට සංඛ්‍යාවක් සඳහා තන්තුවේ අනික් කෙළවරින් නිර්ගත වන කිරණවල ගමන් මාර්ගය ඇඳ පෙන්වන්න. පරාවර්තන ඔත්ත සංඛ්‍යාවක් සහ ඉරට්ට සංඛ්‍යාවක් සඳහා අනෙක් කෙළවරින් නිර්ගත වන කිරණවල ගමන් මාර්ගය ඇඳ පෙන්වන්න. දැන් මේ මම අනෙක් කෙළවර ගන්නම්කෝ. ඔත්තේ නම් කොහොමද එන්නේ? ඔත්තේ නම් පරාවර්තන ඔත්තේ ගානක් සිද්ධ වුණොත් එහෙම අවසන් නිර්ගත කිරණේ මෙහෙමයි. දැන් බලන්නකො මේකෙන්ම තේරුම් ගත්ත හැකිනේ ඒක. මේ පළවෙනි පරාවර්තනෙන්ම ගියා නම් තව වෙන පරාවර්තනයක් සිද්ධ වෙන්නේ නැතුව නිර්ගත කිරණේ යන්න ඕන පහතට. ඒක පරාවර්තනයක් සිද්ධ වෙලා ගියා නම් ඉරට්ට වෙනවා. එතකොට ඉරට්ට එක යන්නේ මෙහෙම. හරි. හවෙනි කොටස. පවතින පතන කිරණයක් සමග එක රූපයේ ඔබගේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන පීලක්ෂය මත පතනය වී අනතුරුව මධ්‍ය ආවරණ අතුරු මුහුණතට වැටෙන නමුත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳු නොවන පතන කිරණයක සම්පූර්ණ ගමන් මාර්ගය ඇඳ පෙන්වනවා. කිලෝමීටර් 3ක් දිග සහිත ඍජු ප්‍රකාශ තන්තුවක එක් කෙළවරකට ලම්බකව ඒ තුලට රතු සහ නිල් කෙටි ආලෝක ස්පන්ද දෙකක් එක විටම යවනු ලැබේ. අනෙක් කෙළවරින් නිර්ගමනය වන විට රතු සහ නිල් ආලෝක ස්පන්ද අතර කාල පරතරය ගණනය කරන්න.
වාතයේදී ආලෝකයේ ප්‍රවේගය 3 ගුණ කිරීම 18යි තප්පරයට මීට වන අතර නිල් සහ රතු ආලෝක සඳහා වර්තනාංක පිළිවෙලින් 1.53 සහ 1.48 වේ. කිලෝමීටර 3ක් දිග ඍජු ප්‍රකාශ තන්තුවක්. මේ ප්‍රකාශ තන්තුවේ එක කෙළවරකින් ඔහම ඒ කෙළවරට ලම්බකව මේ විදිහට රතු සහ නිල් කෙටි ආලෝක ස්පන්ද දෙකක් එක සැරේම ඇතුල් කරනවා. දැන් කෙළවරට ලම්බකව ඇතුළු කරපුවාම ඒ ආලෝක ස්පන්දයේ කෙලීම මෙහෙම අක්ෂය දිගේ ගමන් කරනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන නැහැ. එහෙම වෙන්න නම් ඉතින් මධ්‍ය ආවරණ අතුරු මුහුණත මත පතන වෙන්න බෑ. ඒ මධ්‍ය ආවරණ අතුරු මුහුණත මත පතනයක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනත් නැහැ. කෙලින්ම යන්නේ අක්ෂය දිගේ. නැත්නම් අක්ෂයට සමාන්තරව. එහෙම යන නිසා මේ ආලෝක ස්පන්දය මේ කෙළවරේ ඉඳලා අනිත් කෙළවරට යනකොට ගමන් කරන දුර ප්‍රමාණය තන්තුවේ දිගට සමානයි. ඒ කියන්නේ කිලෝමීටර් 3යි ගමන් කරන්නේ. දැන් මේ වගේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වෙවි ගියා නම් කිලෝමීටර් 3 වුණාට ප්‍රකාශ තන්තුවේ දිග ඊට වඩා වැඩි දුරක් යැවෙනවා ආලෝක ස්පන්ද. ඒ වුණා නම් අපිට මේ ගාන එහෙම ලේසියෙන් හදන්න බැරි වෙනවා. නමුත් මේකෙදි නම් මේ අක්ෂය හෝ අක්ෂයට සමාන්තරව ගමන් කරන නිසා ස්පන්ද දෙකම ගමන් කරන දුර ප්‍රමාණය ප්‍රකාශ තන්තුවේ දිගට සමානයි. කිලෝමීටර් 3යි. අනික තන්තුවත් ඍජු එකක් නේ. තන්තුව ඇද ගහලා තිබුණා නම් ඒත් ඕක හරියන්නේ නැහැ. තන්තුවත් ඍජුයි. එහෙමනම් දැන් අපි හොයාගමු මේ රතු ස්පන්දයට සහ නිල් ස්පන්දයට ප්‍රකාශ තන්තුව ඔස්සේ ගමන් කළ හැකි වේග. මොකද වාතය තුලදී හරි රික්තය තුලදී හරි 3 ගුණ කිරීම 18යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගමන් කරන්න පුළුවන් වුණාට මාධ්‍ය තුල ආලෝකයේ ගමන් කරන ඊට වඩා අඩු වේගයකින්. මාධ්‍ය තුලදී ආලෝකයේ ගමන් කරන වේගය හොයන්න අපි රික්තය තුලදී ආලෝකයේ වේගය බෙදන්න ඕන මාධ්‍යයේ වර්තනාංකයෙන්. මාධ්‍ය වර්තනාංකයෙන් බෙදනවා. දැන් මෙතනදී මේ ප්‍රකාශ තන්තුව දෙකටම පොදු වුණාට ආලෝක කිරණය වෙනස්නේ. එකක් රතු අනෙක නිල්. ඒ නිසා ඒ වර්ණය අනුව වර්ණය කියන්නේ ආලෝක කිරණේ තරංගායාමේ ඒක තමයි වර්ණය විදිහට සංවේදනය. නමුත් ඒ වර්ණය අනුව වර්ධනාංකය වෙනස් වෙනවා. ඒ නිසා රතු ආලෝක කිරණයේ වේගය හොයන්න නම් 3 ගුණ කිරීම 18ට බෙදන්න ඕන රතු වර්ධනාංකේ නිල් සහ රතු ආලෝක 1.48ට නිල් ආලෝක කිරණයේ වේගය හොයන්න නම් මොකද කරන්න ඕන? 3 ගුණ කිරීම 10ට බෙදන්න ඕන නිල් වර්ධනාංකේ 1.53. හරිද? දැන් බලන්නකෝ වැඩි වර්ධනාංකයක් තියෙන නිල් වලට නිසා නිල් ආලෝකයට තියෙන අඩු වේගයක් ප්‍රකාශ තන්තුව තුලදී. රතු ආලෝකයට තියෙන වැඩි වේගයක්. දැන් එතකොට වැඩි කාලයක් ගත වෙන්නේ නිල් කද ස්පන්දයටද රතු ස්පන්දයටද? කෙළවරක ඉඳලා අනෙක් කෙළවරට යන්න. නිල් ස්පන්දයට තමයි වැඩි කාලයක් ගත වෙන්නේ. මොකද ඒකේ වේගය අඩුයි. අඩු වේගයක් වැඩි කාලයක්. එතකොට නිල් ස්පන්දයට වැඩි කාලයක් ගත වෙනවා රතු ස්පන්දයට අඩු කාලයක් ගත වෙනවා. මේ දෙක කාල පරතරයයි ගණනය කරන්න ඕනේ ඩෙල්ටා t. ඉතින් ඒක සමාන වෙනවා නිල් ස්පන්දයට ගත වෙන කාලය අඩු කිරීම රතු ස්පන්දයට ගත වෙන කාලය. කොහොම ගත්තේ? නිල් ස්පන්දයට ගත වෙන කාලය හොයන්න පුළුවන් කිලෝමීටර් 3 කියන එක මීටර කරගමු 10 3ෙන් ගුණ කළා. ඒක බෙදීම නිල් ආලෝකයේ වේගය 3 ගුණ කිරීම 18යි. ඒක බෙදීම 1.53. රතු ස්පන්දයට ගත වෙන කාලය 3 ගුණ කිරීම 10 3යි දුර ප්‍රකාශ තන්තුවේ දිග.
එතකොට 3 ගුණ කිරීම 10 8 බෙදීම 1.48. දැන් බලන්න මේ 3ට 3 කැපෙනවා. මෙතනත් එහෙමයි. 10 3 වෙනි බලය බෙදීම 10 8 වෙනි බලය කියන්නේ 10 ඍණ 5 වෙනි බලය. මෙතනත් එහෙම 10 ඍණ 5ක් කියලා එනවා. ඒක පොදු නිසා මම ගන්නම් පිටතට වරහනක් දාලා. මෙතන එක බෙදීම 1ට 1.53 උඩට එනවා 1.53යි. මෙතන එක බෙදීම 1ට 1.48 1.48 කියලා උඩට එනවා. 10 ඍණ 5 ගුණ කිරීම අඩු කරන්න 13න් 8ක් 5යි බිඳුවයි 5 ගුණ කිරීම 10 ඍණ 5යි. මේක අපිට ලියන්න පුළුවන් 0.5 ගුණ කිරීම 10 ඍණ 6යි තප්පර. ඒ කියන්නේ 0.5යි මයික්‍රෝ තප්පර. මයික්‍රෝ තප්පර 0.5ක කාල පරතරයක් තියෙනවා. දැන් බලන්න C කොටස. ආලෝක සංඥා වඩාත් කාර්යක්ෂමව සම්ප්‍රේෂණය කිරීම සඳහා තන්තුවේ මැද සිට තන්තුවේ බාහිර පෘෂ්ඨයේ තෙක් එහි වර්තනාංකයේ සන්තතිකව සහ ක්‍රමයෙන් අඩුවන ලෙස සමහර ප්‍රකාශ තන්තු සාදා ඇත. මෙවැනි ප්‍රකාශ තන්තුවක් වර්ග කළ දර්ශක තන්තුවක් ලෙසට හැඳින්වේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන දෙකක කාල පරාසයක් තුළ මෙවැනි තන්තුවක් ඔස්සේ සම්ප්‍රේෂණය වෙන ඒකවර්ණ ආලෝක කිරණයක ගමන් මාර්ගය අඳිනවා. සමහර ප්‍රකාශ තන්තු හදලා තියෙනවා සන්තතිකව වර්තනාංකයේ වෙනස් වෙන විදියට වඩා කාර්යක්ෂම කර ගැනීම සඳහා තමයි මේ විදියට සකස් කරලා තියෙනවා කියලා කියන්නේ. මැදේ සිට පිටත දක්වා සන්තතිකව වර්තනාංකය අඩු වෙන විදියට. දැන් මේක එහෙම නෙමෙයිනේ. මේ ප්‍රකාශ තන්තුවේ මැදේ එක වර්තනාංකයක් ආවරණේ වෙන වර්තනාංකයක්. එතකොට මේ සීමාවේ එකපාරට වර්තනාංක වෙනස් වෙනවා. එතෙන්ට වෙන්න ඕන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න. නමුත් මේ කියන එකේ වඩා කාර්යක්ෂම කර ගැනීමටයි මේ විදිහට හදලා තියෙන්නේ. මැදේ සිට නැත්නම් මේ ප්‍රකාශ තන්තුවේ අක්ෂයේ සිට ක්‍රමයෙන් වර්තනාංකය අඩු වෙනවා. සන්තතිකව වර්තනාංකය අඩු වෙනවා. ඒ කියන්නේ මෙතන දැන් 1.5 බිඳුවේ ඉඳලා 1.44ට නේ එකපාරට ගියේ. එතන සන්තතික නෑ. 1.5 බිඳුවේ ඉඳලා 1.44ට වෙනස් වෙනකොට අතරමැද ආගයන් ටික නෑනේ. හැබැයි මෙතනදී කියන්නේ සන්තතිකව එහෙම අඩු වෙනවා කියලා. ඒතකොට සියලු අතරමැද ආගයන් ටික තියෙනවා. සියලු අතරමැද ආගයන් ටික තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ආගයන් දෙක අතරමැද ආගයන් නෙමෙයි. ඒ බාහිර ලේයරය සහ ආවරණය සහ මැදේ අතර තියෙන වර්තනාංක අතර තියෙන අගයන් ටික. එතකොට එවැනි එකකින් වර්තනය වෙලා යද්දී මෙහෙම කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තන දෙකක් ඒ වගේ එක පාට හැරෙනව නෙමෙයි හැම තැනදීම ටික ටික හැරි යනවා. එතකොට වක්‍ර ස්වභාවයක් තමයි ගන්නෙ.
ඒක වර්ණ වෙනුවට පතන කිරණේ නිල් සහ රතු වර්ණ වලින් සමන්විත වූයේ නම් ඒවා තන්තුව තුල එකම පතයක් ඔස්සේ ගමන් කරයිද? රූප සටහනක් ඇසුරින් ඔබගේ පිළිතුරු පැහැදිලි කරන්න. වර්ණ දෙකක් වුණා නම් නිල් සහ රතු වුණා නම් මේ වගේ එකම පතයක් ඔස්සේ යනවද කියලා අහන්න. එතකොට මේ වර්තනාංකයේ වැඩි කිරණය තමයි වැඩියෙන් වර්තනය වෙන්නේ. නේද? වර්තනාංකයේ වැඩි කිරණය වැඩියෙන් වර්තනය වෙනවා. හොඳයි අපි බලමු ABC වීදුරු ප්‍රිස්මයක B කෝණයේ අංශක 90කි A කෝණයේ අංශක 75කි ප්‍රිස්මයේ AB ධාරය ජල පෘෂ්ඨය මත පිහිටන ලෙස ජලය ගිල්වා ඇත AB මූණතට ලම්බකව පතන වෙන ආලෝක කිරණයක් ප්‍රිස්මය තුලින් ඉවත් වන විට හි අපගමන කෝණය සොයන්න විදුරු සහ ජලයේ වර්තනාංක දීලා තියෙනවා අංශක 90ක කෝණයක් සහිත ප්‍රිස්මයක් ඍජු ප්‍රිස්මයක් ඒකේ B කෝණය අංශක 90යි මේ AB ධාරය කියලා මම ගන්නම් AB ධාරයේ ජල පෘෂ්ඨය මත පිහිටන්නේ මෙහෙම ජල පෘෂ්ඨය ගත්තොත් ඔය විදිහට ප්‍රිස්මයේ AB ධාරයේ ඔය ජල පෘෂ්ඨය මත තමයි තියෙන්නේ A කෝණය අංශක 75ක් වෙනවා B කෝණය අංශක 90ක් වෙනවා B කෝණය අංශක 90යි A කෝණය අංශක 75යි එතන 75යි AB මූණතට ලම්බකව පතන වෙන ආලෝක කිරණයක් ප්‍රිස්මය තුලින් ඉවත් වන විට අපගමන කෝණය සොයන්න. AB මූණතට ලම්බකව පතන වෙන ආලෝක කිරණයක් මෙන්න. AB මූණතට ලම්බකව පතන වෙන ආලෝක කිරණය ඉතින් ලම්බකව පතනය වෙන නිසා කිසිදු වර්තනයකින් තොරව ගමන් කරනවා AB මූණතේදී වර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔහම යනවා ප්‍රිස්මය තුලට. ප්‍රිස්මය තුලට ওই විදිහට ගමන් කරන කිරණය AC මුහුණතේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවද වර්තනය වෙනවද කියන එක හොයාගන්න ඕන. AC මූණතට පතන වෙනවනේ මෙහෙම. දැන් එතකොට මේ වීදුරු තුලින් එන කිරණයක්
වර්තනය වුණොත් ඇතුල් වෙන්න තියෙන්නේ ජලය තුලට. වීදුරු ගහනතර මාධ්‍යය ජලයේ විරලතර මාධ්‍යය. ඒ නිසා මෙතන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවද නැද්ද කියන එක හොයාගන්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ නැත්නම් මෙතනින් ඉවත් වෙනවා ප්‍රිස්මෙන්. එතකොට ඉවතට යන කිරණේ අපි මෙතනින් අඳින්න පුළුවන්. ඉවතට යන කිරණේ අපි එතනින් අඳිනවා කියලා කියන්නේ අපිට ඒ කිරණයත් සමග සිදුවන අපගමනය හොයාගන්න පුළුවන්. හැබැයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සංසිද්ධිය වෙනවා නම් මෙතනින් පරාවර්තන වෙලා මෙහෙට එනවා. ඇවිල්ලා BC මූණතින් තමයි නිර්ගමනය වෙන්නේ. එනිසා අපි මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිද්ධිය වෙනවද නැද්ද කියන එක බලන්න ඕනේ. බලන්න දැන් මෙතන පතන කෝණය අපිට හොයාගන්න පුළුවන් නේ. දැන් මේ කෝණයේ අංශක 90 මෙතන 75 වුණාම මෙතන 15යිනේ. ඒතර මෙතන 75යි. පරිමාණයකට නම් නෙමේ රූප සටහන තියෙන්නේ. ඔතන 75යි. හරිද? ඒ කියන්නේ මේ කිරණය AC මුහුණත මත පතනය වෙන කෝණය අංශක 75යි. පතන කෝණය අංශක 75යි. අංශක 75කින් පතනය වෙන කිරණේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවද නැද්ද කියන එක හොයාගන්නේ කොහොමද? වීදුරු ජලය අතුරු මුහුණත සඳහා අවදි කෝණය දැනගත්තොත් අපිට පුළුවන් ඒක දැනගන්න. ඒ අවදි කෝණයට වඩා මේ 75 වැඩි නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. අවදි කෝණයට වඩා 75 අඩු නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් වීදුරු තුල සිට වීදුරු සහ ජලයේ අතුරු මුහුණත සඳහා අවදි කෝණය හොයාගමු අපි ඉස්සෙල්ලම. වීදුරු ජලයේ අතුරු මුහුණත සඳහා අවදි කෝණය හොයන්න නම් අපිට පුළුවන් මේ C සමානයි sin inverse 1/n කියන සූත්‍රය පාවිච්චි කරන්න. ඒකේ n වලට ගන්න අපි ජලයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. දැන් වීදුරු වල වර්තනාංකය 3 බෙදීම 2යි ජලයේ වර්තනාංකය 4 බෙදීම 3යි. ඒකට ජලයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය හොයන්න. වීදුරු වල වර්තනාංකය ජලයේ වර්තනාංකයෙන් බෙදන්න 9 බෙදීම 8යි. දැන් අපිට පුළුවන් අවදි කෝණය හොයන්න C සමානයි sin inverse 1/8 9 බෙදීම 8යි. හරිද? sin inverse 8 බෙදීම 9යි. sin inverse 8 9ෙන් බෙදන්න. පින්සම 8යි 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 9 කියලා ගත්ත හැකි. කීයද? අංශක 62යි කලා 44යි. ඔන්න අවදි කෝණය. වීදුරු ජලයේ අතුරු මුහුණත සඳහා අවදි කෝණය අංශක 62යි කලා 44යි. නමුත් මේ අතුරු මුහුණත මත කිරණේ පතනය වෙන්නේ අංශක 75ක කෝණයකින්. ඒ කියන්නේ කිරණේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. එහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන කිරණේ මෙන්න මෙහෙම මෙතෙන්ට එනවා. දැන් බලන්න එතෙන්දි මොකද වෙන්නේ කියලා. එතෙන්දි පතන කෝණය මොකද්ද? මොකද එතෙන්දි පතන කෝණය? මේ කෝණය අංශක 75යි. මෙතන අංශක 15යි. මෙතනත් 15යි. 15යි 15යි 30යි. 180න් 30ක් අඩු නම් 150යි. මේ කෝණය 90යි. සම්පූර්ණ මෙතන සම්පූර්ණ 150ක් වෙන්න බෑ එතකොට. 150 මේක 90යි. මෙන්න මෙතන අංශක 60යි. එහෙනම් මේ කිරණේ BC මූණත මත පතනය වෙන කෝණය අංශක 60යි. නමුත් ඒ අංශක 60 කියන එක අර අවදි කෝණයට වඩා අඩුයි. අංශක 62යි කලා 44යි අවදි කෝණය ඊට වඩා අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ කිරණේ BC මූණතෙන් වර්ධනය වෙනවා. ඔහොම යන වර්ධනය වෙලා.
දැන් අන්න ඒ කිරණය ඒක තමයි නිර්ගමනය වෙන කිරණය. ප්‍රිස්මය තුලින් නිර්ගමනය වෙන කිරණය තමයි ඒ කිරණය සිදු කරලා තියෙන අපගමනය. කියන්නේ පතන කිරණයෙන් කොච්චර හැරිලා තියෙනවද කියන එකයි හොයාගන්න තියෙන්නේ. හරිද? මේ බලන්න. මම මේ කිරණය මෙහෙම දික් කරන්නම්. පතන කිරණය හමු වෙනකන් දික් කරනවා. නැතෙන්දී පතන කිරණය හමු වෙන්නේ. මේන්න මෙච්චර ප්‍රමාණයකින් හැරලා තියෙනවා. මේ තියෙන කෝණේ හැරිච්ච. හරි. ඒ කෝණේ සමානයි මේ කෝණයට. හරිද? ඒ කියන්නේ මේකනේ. මේ කෝණය මේ කෝණයට සමානයි, මේ කෝණය මේ කෝණයට සමානයි. මේ තියෙන අපගමනය. මේ නිර්ගමනය වෙන කිරණය BC මූණත සමග හදන කෝණය හෙව්වනම් හරි. ඒක තමයි අපගමන කෝණය. ඒ බලන්නකෝ මේ කිරණයයි මේ BC මූණතයි සමාන්තරයිනේ. ඒ නිසා මේ නිර්ගමනය වෙන කිරණය පතන කිරණයේ සමග හදන කෝණය සමාන වෙනවා එම කිරණය BC මූණත සමග හදන කෝණයට. ඉතින් මේ කෝණය හොයන්න නම් මෙන්න මේක දැනගන්න ඕන. නිර්ගත කෝණය. ඒ නිර්ගත කෝණය හොයන්න පුළුවන් BC මූණතින් සිදුවන වර්තනයට වර්තන නියමය ලියලා. BC මූණතින් සිදුවන වර්තනයේදී වීදුරු සිට ජලයටයි වර්තනය වෙන්නේ. පතන කෝණය අංශක 60යි. වර්තන කෝණය හොයමු. අලියනම් BC මුහුණතින් සිදුවන වර්තනය සලකා n එක sin i සමානයි n දෙක sin r. විදුරුවේ වර්තනාංකය 2න් 3යි sin 60 සමානයි ජලයේ වර්තනාංකය 3න් 4යි sin i කියලා මම මේ කෝණේ දාලා තියෙන්නේ. එහෙම 2න් 3 ගුණ කිරීම බිඳුව 1.8යි 6යි 6යි බිඳුව හරස් කුණේ දක්වන 3 බෙදීම 4යි වම එන්නේ. සමාන sin i. මේක සුළු කරන්න. මිනිස්සු මට 6 බිඳුව 3 වරක් 3 9න් ගුණ කරලා 2 වරක් 4 8න් බෙදන්න. අංශක 76යි කලා 59. දැන් අපගමන කෝණය මෙන්න මේ කෝණය සමාන වෙනවා 90න් අඩු කරන්න මේ 76යි කලා 59. කලා 1යි 89න් 76ක් අඩු කරන්න 9න් 6ක් 3යි අංශක 13යි කලා 1යි.
කිරණේ ප්‍රිස්මය තුලින් නිර්ගමනය වෙනකොට ඔය කෝණයෙන් තමයි අපගමනය වෙන්නේ. වර්ධනාංකය 1.52ක් වන වීදුරු වලින් සාදන ලද ABC ඍජුකෝණික ප්‍රිස්මයක A කෝණය සමානයි C කෝණය සමානයි අංශක 45කි. AC මුහුණත මත පතනය වන ආලෝක කිරණයක් අවම අපගමනයට ලක් වී AB මුහුණතින් නිර්ගමනය වේ. පතන කෝණය සොයන්න. මෙන්න මෙහෙමනේ වෙන්නේ එතකොට. තව තියෙනවා මේක හොඳේ. නිර්ගත කිරණය AB මුහුණතට සමාන්තරව ප්‍රිස්මයෙන් ඉවතට ගමන් කරන විට පතන කෝණය කුමක් වේද? පතන කිරණය AC මුහුණතට ලම්බ වේ නම් මුළු අපගමනය කුමක්ද? හොඳයි දැන් මම මේ පළවෙනි කොටසට අදාළ රූප සටහන තමයි මේ ඇඳලා තියෙන්නේ. AC මූණත මත පතන වෙන ආලෝක කිරණයක් AB මූණතින් නිර්ගමනය වෙනවා කියලා කියනවා අවම අපගමනයට ලක් වෙමින්. ඉතින් අවම අපගමනයට ලක් වෙනවා නම් ප්‍රිස්මය තුලින් කිරණය ගමන් කරන්නේ සමමිතිකව. ඒ කියන්නේ මේ පැත්තේ පතන කෝණය සමාන වෙනවා මේ පැත්තේ නිර්ගත කෝණයට. ඒ වගේම මේ කෝණ දෙක එකිනෙකට සමාන වෙනවා. ඉතින් ඔය විදිහට තමයි කිරණය ප්‍රිස්මය තුලින් එතකොට යන්නේ. හොයන දෙන්නේ පතන කෝණයනේ. අපි මෙහෙම කරමු. මේ එක මූණතකින් සිදුවන වර්තනය සලකමු. AC මූණතකින් සිදුවන වර්තනය සලකලා වර්තන නියමයේ ලිව්වොත් පතන කෝණය හොයන්න පුළුවන්. හැබැයි R දැනගන්න ඕන. R මෙහෙමනේ. R ධන R සමානයි 45යි. මේ දෙක එකතුව 45ක් වෙනවා. මතකනේ ප්‍රිස්ම තුලින් වර්තනයේදී අපිට ආවේ අර R1 ධන R2 සමානයි A කියලා. ඉතින් මෙතන ප්‍රිස්ම කෝණය හැටියට තියෙන්නේ A මේ අංශක 45. නිසා R ධන R 45යි. ඒ කියන්නේ 2R සමානයි 45යි.
R සමාන 45 බෙදීම 2යි කියලා කියන්නේ 22යි කලා 30යි. දැන් ලියන්නේ AC මූණතින් සිදුවන වර්තනය සඳහා වර්තන නියමය. AC මූණතින් සිදුවන වර්තනය සඳහා ලියමු n සමානයි sin i බෙදීම sin r n කියන්නේ 1.52යි sin i බෙදීම sin 22යි කලා 30. 1.52 සමානයි sin i බෙදීම 22යි කලා 30 sin නගේ හොයන්න. බිඳුසම 3.8යි 2.7. මේකෙන් එනවා අපිට sin i සමානයි 1.52 ගුණ කිරීම 0.3.8යි 2.7. බිඳුසම 5.8යි 1.7. අංශක 35යි කලා 34යි. පතන කෝණය. හොඳයි කියනවා දැන් නිර්ගත කිරණේ AB මූණතට සමාන්තරව ප්‍රිස්මෙන් ඉවතට ගමන් කරන විට පතන කෝණය කුමක් වේද? ඒ කියන්නේ මෙන්න මෙහෙම යන්න ඕන. සමාන්තරව යනවා කියන්නේ ඒක දිගේ යන එක. නැතු එළියට ඇවිල්ලා ඔහොම සමාන්තරව යන්න විදියක් නැහැ. හරි. දැන් මෙතන අපිට මෙහෙම කරන්න පුළුවන්. මේ AB මූණතින් සිදුවන වර්තනය සලකලා වර්තන නියමයේ යොදලා R2 හොයන්න පුළුවන්. R2 හොයාගත්තොත් R1 දන R2 අංශක 45යිනේ. R1 හොයන්න පුළුවන්. R1 හොයාගත්තොත් AC මූණතින් සිදුවන වර්තනයේ නැවත වර්තන නියමයේ යොදලා I හොයන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම R2 හොයාගෙන ඉමු. ඒකට ලියන්න ඕන AB මුහුණතින් සිදුවන වර්තනය සඳහා
n කියන්නේ 1.52යි. sin 90 යට sin r 2 sin r 2 සමානයි sin 90 කියන්නේ 1යි 1 බෙදීම 1.52යි. බිඳුසම 6යි 5යි 7යි 9යි. අංශක 41 කළා 8යි. r1 ධන r2 සමාන අංශක 45යි. r2 කියන්නේ 41යි කළා 8. අංශක 3යි කළා 52යි. දැන් AC මූණතින් සිදුවන වර්තනය සලකන්න. මම මෙතන ලියන්න. අංශක 5යි කළා 53යි. පතන කිරණයේ AC මුහුණතට ලම්බ වේ නම් එහි මුළු අපගමනය කුමක්ද? පතන කිරණය AC මුහුණතට ලම්බ වුණොත් මෙතනදී වර්තනයක් සිද්ධ වෙන්නේ. මෙතන පතනය වෙන්නේ
එතකොට මේ පතන කෝණය බලන්න මෙතන 45යි මෙතන 90යි මෙතනත් 45යි මෙතන 45යි නම් පතන කෝණය අංශක 45ක් වෙනවා. වීදුරු වාත අතුරු මුහුණත සඳහා අවදි කෝණය අපිට ආවේ අංශක 41යි කලා ගානන්නේ. යනුව මෙතන අවදි කෝණයට වඩා වැඩි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. මෙතනදිත් එහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. බලන්න මෙතන 45යි මෙතනත් 45යි මෙතන 45යි මේ කෝණෙත් 45යි. එහෙනම් මෙතෙන්දි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා ඔහොම යනවා ලම්බකව. ඒ කියන්නේ ආපහු ගමන් කරනවා. කොච්චර හැරලාද? අංශක 180ක අපගමනය. රික්තයක තැබූ සමපාද ප්‍රිස්මයක එක් පෘෂ්ඨයක් දිගේ ඇතුල් වන කිරණයක් අනෙක් පෘෂ්ඨයේ දිගේ නිර්ගත වේ. එම ප්‍රිස්මය එක්තරා ද්‍රවයක් තුල තැබූ විට එක් පෘෂ්ඨයක් දිගේ ඇතුල් වන ආලෝක කිරණයක් අනෙක් පෘෂ්ඨයෙන් නිර්ගමනය වන්නේ ඊට ලම්බකවය. ද්‍රවයේ නිරපේක්ෂ වර්තනාංකය සොයන්න. ඔය කියන සමපාද ප්‍රිස්මය රික්තයක් තුල තිබ්බහම හරිද? රික්තයක් තුල සමපාද ප්‍රිස්මය තිබ්බහම එක පෘෂ්ඨයක් දිගේ ඇතුළු වෙන ආලෝක කිරණය මෙහෙම මේ පෘෂ්ඨයේ ස්පර්ශීව එන ආලෝක කිරණය නිර්ගමනය වෙනවා කියලා කියන්නේ අනෙක් පෘෂ්ඨයේ දිගේ. අනෙක් පෘෂ්ඨයේ දිගේ නිර්ගමනය වෙනවා. හරි. එතකොට මේ දත්තේ පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය හොයන්න. හරි. මේ විදිහට යනවා මේ කෝණ දෙක සමානයි. පතන කෝණ අංශක 90 බැගින්නේ. මේ කෝණේ අංශක 60යි. සම්පාද ප්‍රිස්මයක් හින්දා. ඒතර ප්‍රිස්ම කෝණය තමයි අංශක 60. r ධන r එතකොට 60යි. 2r සමානයි 60යි. r සමානයි 30යි. හරි මේ කෝණ දෙකේ එකතුව අංශක 60ක් වෙනවා. ඒතර r 30ක් එනවා. දැන් බලන්න පතන කෝණය අංශක 90යි ප්‍රිස්මය තුලට වර්තන කෝණය අංශක 30යි. එහෙනම් මේ මූණත ප්‍රිස්මය තුලට සිදුවන වර්තනය සලකලා වර්තන නියමය ලියලා ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය හොයාගන්න පුළුවන්. නිරපේක්ෂ වර්තනාංකය මම ලියන්නම් n සමානයි sin i බෙදීම sin r. එතකොට sin 90 බෙදීම sin 30
sin 91යි sin 30.5යි. වර්තනාංකය 2යි. ප්‍රිස්ම ද්‍රව්‍ය වර්තනාංකය 2යි. හොඳයි ඊට පස්සේ මොකද කියන්නේ? ප්‍රිස්මයේ එක්තරා ද්‍රවයක් තුල තැබූ විට මේ ප්‍රිස්මයේ ද්‍රවයක් තුල තැබූ විට ඔහම වගේ ද්‍රවයක් තුල තිබ්බහම පෘෂ්ඨයක් දිගේ ඇතුළු වෙන ආලෝක කිරණය මේ වගේ අනෙක් පෘෂ්ඨයට ලම්බකව නිර්ගමනය වෙනවා. බලන්න මෙතන වර්තන කෝණය මොකද්ද කියලා. අතුරු මුහුණත දිගේ එන්නේ වර්තන කෝණය මේ මෙතන R කීයද? දැන් බලන්න මේ කෝණය අංශක 60යි. මෙතන 90යිනේ මේ ත්‍රිකෝණය, මේ කෝණය අංශක 30යි එතකොට. R රගේ ඉන්නේ අංශක 60යි. දැන් බලන්න මේ මෙතන මේ සිද්ධ වෙන වර්තනය වීදුරු ද්‍රව අතුරු මුහුණත දිගේ කිරණය ඇවිල්ලා ප්‍රිස්මය තුලට R කෝණයකින් වර්තනය වෙනවා. එතකොට අපිට ඔක සලකන්න පුළුවන් ද්‍රවයේ සිට ප්‍රිස්මයට සිදුවන වර්තනයක් හැටියට. ඒතකොට ද්‍රවී වර්තනාංකය මම ගන්නම්කෝ n 1යි කියලා. අපිට ලියන්න පුළුවන් සිදුවන වර්තනයේට n1 sin i සමානයි n2 sin r. n1 sin i කියන්නේ 90යිනේ. මෙතන පතන කෝණය අංශක 90යි. n2 කියන්නේ වීදුරු වල වර්තනාංකයේ ප්‍රිස්මයේ වර්තනාංකය 2යි. sin 60 n1 sin 90 කියන්නේ 1යි 2 ගුණ කිරීම sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2යි. දෙකට දෙක කැපෙනවා. n1 සමානයි මූල 3යි මූල 3 කියන්නේ 1.73යි. ද්‍රව්‍ය වර්තනාංකය 1.73යි.